හරි. අපි සංකීර්ණ සංඛ්‍යා පාඩම යටතේ කලින් දවස්වල කතා කර කර හිටියේ සංකීර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා සංකීර්ණ සංඛ්‍යා වල ලක්ෂණ ගොඩක් කතා කර කර හිටියා. ඊට පස්සේ අපි කතා කරා ආගම සටහන ගැන. ආගම සටහනේ කරන නිර්මාණ ගැනත් අපි කතා කරා. හරි. එතකොට ඒ ආගම සටහනේ කරන ලබන නිර්මාණ හා ඒ සාශ්‍රිත ගැටලු තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. ආගම සටහනින් ප්‍රශ්නයක් આવුත් කොහොමද හදන්නේ කියන එක ගැන. හරි. අද අපිට පටන් ගන්න තියෙන කෙලින්ම ගණන් වල. හරි. අපි බලමු අද ආගම සටහනින් ගණන් ආවහම ඒ විදිහේ ගණන් කොහොමද හදන්නේ කියලා. right. එයා ගණන්ක පළවෙනි ගණන් අංක 1. දෙක බෙදීම 1 ඍණ i හා 1 ධන i බෙදීම 1 ඍණ i සංකීර්ණ සංඛ්‍යා x ධන iy ආකාරයෙන් x ධන iy ආකාරයෙන් ප්‍රකාශ කරන්න. x ධන iy ආකාරයෙන් ප්‍රකාශ කරන්න. ලියා ගන්න. මේවා ආගන්ඩ් තලයක ලකුණු කර මූල 2 ධන 1 ධන i බෙදීම 1 ඍණ i හි විස්තරය 3යි පයි බෙදීම 8 බව පෙන්වන්න. හරි. මේක තමයි ගාන. දැන් අපිට ගාන පිළිවෙලට හදාන්න තියෙන්නේ. මුලින්ම මොකද්ද කියන්නේ? මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව සහ මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව x ධන iy ආකාරයට ප්‍රකාශ කරන්න කියලා. හරි. අපි දන්නවා මේ කොහොමද ප්‍රකාශ කරන්න කියලා. මතක ඇති ප්‍රතිපදයෙන් වැඩි කරාපුවම අපිට x ධන iy ආකාරයට ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා මේ ආගම තලයක ලකුණු කර ඒ කියන්නේ මේ සංකීර්ණ සංඛ්‍යා දෙක ආගම සටහනේ ලකුණු කරන්න ඕන. හොඳයි. එහෙනම් අපිට පුළුවන් මෙයා z1 මෙයා z2 වගේ කලින්ම ගන්න. z1 z2 වගේ. එතකොට ටිකක් ලේසි. හරි. ඊට පස්සේ ගානේ තව කොටසක් අහලා තියෙනවා. අපි බලමු ඒකත් කොහොමද හදන්නේ කියලා. බලන්න අපිට පුළුවන් මේ සංකීර්ණ සංඛ්‍යා දෙක මුලින්ම z1 හා z2 කියලා ගන්න. මම z1 කියලා ගන්නවා මෙන්න මෙයාව. මූල 2 බෙදීම 1 ධන i කියන 1 ඍණ i කියන එක. right. එයාගේ අපිට පුළුවන් ප්‍රතිපදයෙන් වැඩි කරන්න. ප්‍රතිපදයෙන් වැඩි කරපුවාම යට එනවා 2යි කියලා. මොකද 1 ඍණ i වර්ගය නෙන්නේ. i වර්ගය කියන්නේ ඍණ 1යි. ඒ කියන්නේ 2 කියන්නේ උඩ මේ දෙන්නගේ ගුණිතය එනවා. මේ මූල දෙකට මෙතන මූල දෙකක් විදියට සුළු වෙනවා. එතකොට මේක අපි ප්‍රකාශ කරන්න ඕනේ මෙන්න මේ ආකාරයට. x ධන iy ආකාරයට. right. x ධන iy ආකාරයට ප්‍රකාශ කරපුවාම මට එන්නේ 1 බෙදීම මූල 2 ධන i වතාවක් 1 බෙදීම මූල 2 කියලා. මේ තමයි z1 කියන එක්කෙනාව. ඒ විදිහටම z2 කියන එක්කෙනාවත් ගන්න පුළුවන්. හරේ ප්‍රතිපදයෙන් උඩ යටයි වැඩි කරලා එහෙම කරපුවා මෙතන එනවා 1 ධන i වර්ගයක්. i වර්ගය කියලා කියන්නේ ඍණ 1යි. එතකොට ඍණ 1ට ධන 1 සුළු වෙලා යනවා. මට එනවා උත්තරේ i කියලා. හැබැයි උත්තරේ i විදිහට තියන්න බෑ. මම අහලා තියෙන x ධන iy ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා. එතකොට මට පුළුවන් මෙයාව ලියන්න z2 සමානයි බිඳුව ධන i කියලා. හරි. මෙන්න මෙහෙම තමයි z1 සහ z2 කියන දෙන්න එන්නේ.
right බලන්න z1 කියන සංකීර්ණ සංඛ්‍යාව මට ආවේ එක බෙදී මූල දෙක ධන එක බෙදී මූල දෙකයි කියලා. එතකොට මෙන්න මේ වගේ තැනක z1 තියනවා කියලා මට ලකුණු කරන්න පුළුවන්. මෙන්න මේ වගේ තැනක z1 තියනවා කියලා ලකුණු කරන්න පුළුවන්. අපිට පුළුවන් මෙයාගේ මෙන්න මෙහෙම යා කරලා මෙතන ලකුණු කරන්න. මෙතන එක බෙදී මූල දෙකයි. මෙන්න මෙතනත් එක බෙදී මූල දෙකයි කියලා. right ඊට පස්සේ අපිට z2 කියන එක කෙනාවත් මේ විදිහටම ගන්න පුළුවන්. z2 කියලා කියන්නේ බිංදුව දාන i නේ. ඒ කියන්නේ මෙතන 1යි. හරි මෙතන 1යි මෙතන 1ට මූල 2යි. right එතකොට z1 සහ z2 වල පිහිටීම් දෙක මෙන්න මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. ඒ දෙක ලකුණු කරනවත් එක්කම අපි ලියන්න ඕන මෙන්න මේ වාක්‍ය කීපය. මොකද්ද? p1 z2 සංකීර්ණ සංඛ්‍යාව හා p2 z2 සංකීර්ණ සංඛ්‍යාවේ පිහිටීම නිරූපණය වේ කියලා. පිහිටීම නිරූපණය වේ කියලා අපි ලියන්න ඕන. හරි. ඔන්න අපි z1 සහ z2 කියන සංකීර්ණ සංඛ්‍යා දෙකේ පිහිටීම නිරූපණය කරා. දැන් බලන්න අපිට පෙන්වන්න තියෙන එක දිහා. මොකද්ද අපිට පෙන්වන්න තියෙන්නේ? අපිට පෙන්වන්න තියෙන්නේ මෙන්න මෙයාගේ විස්තරය. මූල 2 ධන 1 ධන i බෙදීම 1 ඍණ i කියන එක. right. මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ මොකද්ද? අපි දැනට නිකමට මම මෙතන එක හදන්නා z1 ධන z2 ගමු. හරි. අපි z1 ධන z2 සලකමු. z1 ධන z2 සලකවුවොත් එහෙම z1 ධන z2 කියන්නේ කවුද? මූල 2 බෙදීම 1 ඍණ i 1 ධන i බෙදීම 1 ඍණ i. මේ දෙන්න එකතු කරපුවම වෙනවා මූල 2 ධන 1 ධන i බෙදීම 1 ඍණ i. අන්න. එහෙනම් මෙන්න මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ මේ z1 සහ z2 කියන සංකීර්ණ සංඛ්‍යා දෙකේ එකතුව නේද? හරි. මේ කියන්නේ මෙන්න මේ z1 සහ z2 කියන සංකීර්ණ සංඛ්‍යා දෙකේ එකතුව. හරිද? හරි. අපි මේක හිතුවොත් එහෙම z0 කියලා මට කියන්න පුළුවන්. මොකද්ද? z0 යනු z1 හා z2 සංකීර්ණ සංඛ්‍යා දෙකෙහි එකතුවයි කියලා. හරි. එතකොට අපි z0 කියන එක්කෙනාගේ පිහිටීම ලකුණු කරන්න ඕන. z0 කියන්නේ මේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ එකතුව. right. සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුව කොහොමද අපි නිරූපණය කරන්නේ? සංකීර්ණ සංඛ්‍යා දෙකක එකතුව අපි නිරූපණය කරන්නේ මෙන්න මේ දෙන්න බද්ධ පාද වන විදිහට අපි සමාන්තර ආශ්‍රයක් නිර්මාණය කරගන්න ඕන. මෙන්න මේ දෙන්න බද්ධ පාද වන විදිහට අපි සමාන්තර ආශ්‍රයක් නිර්මාණය කරගන්න ඕන. right. මතකදී සමාන්තර ආශ්‍රය නිර්මාණය කරගන්න විදිහ මෙන්න මේ ඡේදන ලක් මෙන්න මේ විකරණේ අපිට හම්බෙනවා සංකීර්ණ සංඛ්‍යා දෙකේ එකතුව. එතකොට මෙන්න මෙතනින් තමයි අපි මෙන්න මේ හෙව්ව z0 හෙවත් මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව හම්බෙන්නේ. හරි. මම හිතනවා ඒක පැහැදිලි කියලා අපිට පුළුවන් මෙන්න මෙතන අංකණය කරගන්න මෙයා p0 z0 කියලා. p0 z0 කියලා. හරි. දැන් ලිව්වා වගේ ඒ කියන්නේ ඇඳා වගේ නෙවෙයි අපි මේක ලියන්නත් ඕන. කොහොමද ලියන්නේ? අපිට ලියන්න පුළුවන් මේක මෙන්න මේ විදිහට. බලන්න. OP1 හා OP2 බද්ධ පාද වන ලෙස සමාන්තරාශ්‍රයක් නිර්මාණය කළ විට
එහි විකර්ණ ये P नॉट शीर्षेण එහි විකර්ණයේ P नॉट शीर्षයෙන් Z नॉट සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වේ. මෙන්න මෙහෙම ලියන්න ඕන අපි. මොකද්ද කරේ කියන එක. හරි. හරි. එතකොට ඔන්න අපි Z නෝට් කියන සංකීර්ණ සංඛ්‍යාවේ පිහිටීම නිරූපණය කරා. හරි. දැන් අපෙන් අහනවා කවුද වෙනම කතන්දරයක්. මෙන්න මෙයාගේ විස්තරය 3යි 5 බෙදීම 8 කියලා පෙන්නන්න කියලා කියනවා. දැන් අපි මේ අදපු සංකීර්ණ සංඛ්‍යාව තියෙනවානේ. මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය. විස්තරය කියන්නේ මෙන්න මේ කෝණය. අපි θ කියලා ගමු. 3යි 5 බෙදීම 8 කියලා පෙන්නන්න කියනවා. කෝණය. මම මෙයාව නම් කරන්නම් මෙතන m කියලා. මෙතන මම නම් කරන්නම් o කියලා. හරිද? මම මේ MOP1 ඒ කියන්නේ මෙන්න මේ කෝණය ගත්තොත් එහෙම මෙන්න මේ කෝණය. MOP1 කෝණය අගය මට ලියන්න පුළුවන් අංශක 45යි. 5 බෙදීම 4යි කියලා. කොහොමද? මෙන්න මේ අගය දෙන්නම සමානයිනේ. හරිද? ඒ කියන්නේ මෙයයි දෙන්නම අගයන් දෙකකින් සමානයි. එතකොට අපි tan θ ලිව්වොත් එහෙම tan θ ඉන්නේ කීයයි කියලා සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය 1යි කියලා එන්නේ. ඒ කියන්නේ අංශක 45යි. හරි. එතකොට එයා අංශක 45ක් වෙනවා. හරි. ඊට පස්සේ දැන් අපි θ හොයාගන්න නම් අපි හොයාගන්න ඕන ආයේ මෙන්න මේ කොටස. මේ කොටසයි දෙකම හොයාගත්තා නම් අපිට එකතු කරලා ලියන්න පුළුවන් කවුද මේ θ කියන්නේ කියලා. හරි. අපි බලමු මේක හොයාගන්න මොකද්ද කරන්න පුළුවන් කියලා. මෙන්න අපි එක්කෙනෙක්ව හොයාගත්තා. හරි. බලන්න මේකේ මම මේ ටික මකනවා. මේකේ මේ OP1 කියන එක්කෙනා සහ OP2 කියන එක්කෙනා දිහා බලන්න. ඒ කියන්නේ මේක මොකද්ද? මේක සමාන්තර ආශ්‍රයක්. මේක සමාන්තර ආශ්‍රයක්. හරි. හරි. එතකොට මේ සමාන්තර ආශ්‍රයේ මම බලනවා මෙන්න මේ පාදවල දිග මොනවද කියලා. මෙන්න මේ පාදවල දිග මොනවද කියලා මම බලනවා. හරි. හරි. කොහොමද ඒක බලන්නේ? මට පුළුවන් මෙන්න මේ OP1 කියන එක්කෙනාගේ දිග ගන්න. එහෙමත් නැත්නම් Z1 සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය ගන්න. මොකද OP1 දිග කියලා කියන්නේ Z1 සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය. Z1 සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය කියලා කියන්නේ කවුද? මේ තියෙන Z1. එයාගේ සංගුණකේ ඒ කියන්නේ මේකේ වර්ගය ධන අතාත්වික කොටසේ වර්ගය වර්ගමූලය. කවුද අපිට එන්නේ? භාගයේ ධන භාගයේ 1යි. එකේ වර්ගමූලය 1යි. අන්න OP1 1යි කියලා එනවා. ඒ වගේම OP2 කියලා කියන්නේ Z2 සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය. ඒක නම් මේ රූප සටහනෙන් බලලා ගන්නත් පුළුවන්. මෙතනින් ගන්නත් පුළුවන්. ඒකත් 1යි කියලා එනවා. අන්න මට වැදගත් සම්බන්ධතාවයක් එනවා. OP1 කියන දිග OP2 කියන දිගට සමාන වෙනවා. OP1 කියන දිග OP2 කියන දිගට සමාන වෙනවා. එහෙනම් මට කියන්න පුළුවන් මොකද්ද? මේ තියෙන්නේ OP1 P0 P2 කියලා කියන්නේ රොම්බසයක් කියලා. මේක මට කියන්න පුළුවන් රොම්බසයක් කියලා. දැන් මොකද්ද මට කරන්න පුළුවන්? right. හොඳට බලා ගන්න. දැන් මේ තියෙන රොම්බසයක්. හරිද? මේ තියෙන රොම්බසයක්. දැන් මෙතන කෝණය මම හොයාගත්තා අංශක 45යි කියලා. මෙතන කෝණය මම හොයාගත්තා අංශක 45යි කියලා. එහෙනම් සම්පූර්ණයෙන්ම මෙතන කෝණය මොකද්ද වෙන්න ඕන? මෙන්න මේ කෝණය ගත්තොත් එහෙම මෙන්න මේ කෝණයත් අංශක 45ක් වෙන්න ඕන. හරි. මොකද මෙයා 45 නම් ඉතුරු 45 මෙතනනේ තියෙන්න ඕන. right. මෙයා අංශක 45ක් වෙන්න ඕන. දැන් මේක රොම්බසයක් නේ. එතකොට රොම්බසයක් ගත්තාම රොම්බසේ මොනවද වෙන්නේ? බලන්න. අපි මෙන්න මෙහෙම රොම්බසයක් සලකවුවොත් එහෙම මේ රොම්බසේ මේ විකර්ණ මගින්
මෙයාලගේ කෝණ සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ කෝණ සමාන කොටස් දෙකකට බෙදෙනවා. එහෙනම් මෙතන තියෙන මේ 5 බෙදීම 4 කියන මේ ලොකු කෝණයත් සමාන කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මෙන්න මේ පොඩි කෝණය මෙන්න මෙයා මට ලියන්න පුළුවන් 5 බෙදීම 4 බෙදීම 2යි කියලා. ඒ කියන්නේ 5 බෙදීම 8යි කියලා මට ලියන්න පුළුවන්. මෙන්න මේ රොම්බසේ ලක්ෂණ පාවිච්චි කරලා. ඒ කියන්නේ මට ලියන්න පුළුවන් P1 O P0 P1 O P0 කෝණය සමානයි 5 බෙදීම 4 බෙදීම 2 සමානයි 5 බෙදීම 8යි කියලා. හරි. එහෙනම් මම හොයන්න ඕන මොකද්ද? මෙන්න මේ z නෝට් කියන එක්කෙනාගේ විස්තරයනේ. ඒවත් නැත්නම් arg z නෝට්. අපි එහෙමම ලියමු. arg z නෝට් කියලා කියන්නේ කවුද? θ. අන්න. θ කියන එක්කෙනා මට ගන්න පුළුවන්. මෙතන මට 5 බෙදීම 4 දැන් ආවා 5 බෙදීම 8. එන්නේ කෝණ දෙක එකතුවක් විදියට. ඒ කියන්නේ මට ලියන්න පුළුවන් 3යි 5 බෙදීම 8 කියලා. ලියා ගන්න මෙන්න මේ ගාන. Z1 සමානයි භාගයේ වතාවක් 1 ධන මූල 3යි i. හා Z2 සමානයි i. සංකීර්ණ සංඛ්‍යා දෙකෙහි මාපාංකය හා විස්තරය වෙන වෙනම සොයන්න. right. එතන ලියන්න Z1 හා Z2 හා Z1 ධන Z2 සංකීර්ණ සංඛ්‍යා ආගන්ඩ් සටහනේ නිරූපණය කරන්න. right. ලියන්න එනයින් tan 5යි 5 බෙදීම 12 හි අගය අපෝහණය කරන්න. හරි. මෙන්න මේක තමයි ගන්න. දැන් මේක අපි නිරූපණය කරන්න ඕන කාගෙන්ද? මේක නිරූපණය කරන්න ඕන මාපාංක විස්තර ආකාරයෙන් මුලින්ම. Z1 සහ Z2 කියන දෙන්න. ඊට පස්සේ තමයි අපි ගානට යන්න ඕන. හරි. මුලින්ම තියෙනවා මෙයාගේ මාපාංකය හා විස්තරය වෙන වෙනම හොයන්න කියලා. එතකොට අපි මෙයා මාපාංක විස්තර ආකාරයට ලියා ගන්න ඕන. right. මම මෙතන නම් වරහන ප්‍රසාරණය කරගත්තා. වරහන ප්‍රසාරණය කරපුවා මෙතන එනවා භාගයේ ධන මූල 3 බෙදීම 2යි i කියලා. එතකොට මෙයා එන්න ඕන මතක ඇති z සමානයි r cos θ ධන i sin θ ෆෝම් එකකින්. එතකොට මම බලනවා භාගයේ වෙන්නේ cos කීයද කියලා. cos 60යිද. එහෙනම් මෙයා ඔටෝ sin 60 වෙනවා. හරි. එහෙනම් මට මෙයා ලියන්න පුළුවන් මාපාංක විස්තර ආකාරයෙන්. හරි. ඉවුවා මාපාංකය හා විස්තරය වෙන වෙනම හොයන්න ඕන. ඒ කියන්නේ මට මෙයාගේ විස්තරය ලියන්න පුළුවන් arg z1 5 බෙදීම 3යි කියලා. මෙයාගේ මාපාංකය මට ලියන්න පුළුවන් 1යි කියලා. මෙයාගේ මාපාංකය 1යි කියලා ලියන්න පුළුවන්. මොකද ඉස්සරහින් තියෙන 1. හරි. Z2 සංකීර්ණ සංඛ්‍යාව ගත්තොත් එයා මට ලියන්න පුළුවන් බිඳුව දන i කියලා. ඊට පස්සේ මම එකක් ඉස්සරහට පොදුවට ගත්තොත් මෙතන ඉන්නේ බිඳුව දන i මනේ කොහොමද තියෙන්නේ? හරි. බිඳුව කියලා කියන්නේ cos වලින් නම් cos 90 එක වෙනවා sin 90. එහෙනම් මෙන්න මෙහෙම මට පුළුවන් මෙයාව මාපාංක විස්තර ආකාරයෙන් නිරූපණය කරන්න. එතකොට arg z2 කියන එක මට ගන්න පුළුවන් π බෙදීම 2යි කියලා. මාපාංක z2 කියන එක මට ගන්න පුළුවන් 1යි කියලා. බලමු ලකුණු කරපු එක.
අපිට පුළුවන් මෙන්න මේ විදිහට මෙයාව ලකුණු කරගන්න. දැන් අපි Z1 ගත්තොත් Z1 ගේ ආග්ගෙක් ගත්ත පයි බෙදීම 3යි මාපාංකය ගත්ත 1යි කියලා. එහෙනම් අපිට පුළුවන් මෙයා ලකුණු කරගන්න. මෙතන කෝණය පයි බෙදීම 3ක් යන විදිහට විස්තරය 1ක් යන විදිහට මෙඩික් කොහොමද යා කරන්න එහෙම යා කරගන්න. මෙන්න මෙතන කෝණය පයි බෙදීම 3 වෙන විදිහක තමයි මම හදගත්තේ. හරි. මෙයාගේ අගය 1යි. ඊට පස්සේ මෙන්න මෙතන ගත්තොත් එහෙනම් මෙයාගේ අගයත් අපි දන්නවා කීයද 1යි කියලා. මෙතන කෝණය අංශක 90යි. එතන කෝණය අංශක 90යි කියලා කියන්නේ මෙන්න මේ කෝණය පයි බෙදීම 6ක් වෙන්න ඕන. අපි ඒක දන්නවනේ කොහොමද? හරි. අංශක 90න් එකක් දුරින් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට කියනවා කවුද? Z1 දාන Z2 සංකීර්ණ සංඛ්‍යාවත් ආගම් සටහන නිරූපණය කරන්න කියලා. හරි. අපි ඒක නිරූපණය කරන්න යමු. ඒක අපි නිරූපණය කරන්න පුළුවන්. මෙන්න මේ දෙන්න බද්ධ පාද වන විදිහට සමාන්තර ආශ්‍රයයක් නිර්මාණය කරාම. right. අපි බලමු මේ දෙන්න බද්ධ පාද වන විදිහට සමාන්තර ආශ්‍රයයක් නිර්මාණය කරගන්න. අපි මේ අදපු දේවල් ටික අපි ලියා ගන්න ඕන. right. ලියා ගන්න විස්තරයෙන් P1 මගින් Z1 සංකීර්ණ සංඛ්‍යාවද P2 මගින් Z2 සංකීර්ණ සංඛ්‍යාවද නිරූපණය වේ. right. ඊට පස්සේ ලියන්න මෙන්න මෙයා OP1 එක හා OP2 OP1 හා OP2 බද්ධ පාද වන සමාන්තර ආශ්‍රයේ E0 ශීර්ෂයෙන් Z1 ධන Z2 සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වේ. ඔන්න අපි මොනවාද සංකීර්ණ සංඛ්‍යා ටික නිරූපණය කරා. right. දැන් මොකක්ද අපි කරන්න ඕන? දැන් කරන්න ඕන tan 5 බෙදීම 12 අගය අපෝහණය කරන එක. right. tan 5 බෙදීම 12 කියන්නේ කවුද? මටත් තාම අදහසක් නැහැ ඒක ගැන බලමු. හරි. බලන්න. මේකේ ආයෙත් මෙන්න මෙයා රොම්බසයක් වෙනවා. මොකද E1 දිග කියලා කියන්නේ Z1 වල මාපාංකයනේ. Z1 වල මාපාංකය ආවිල්ලා තියෙනවා මට 1යි කියලා. Z2 වල මාපාංකයක් ඇවිල්ලා තියෙනවා 1යි කියලා. එහෙනම් මෙයත් 1යි. OP2 ගත්තොත් එහෙම ඒ කියන්නේ Z2 වල මාපාංකය එයත් 1යි. එහෙනම් මට කියන්න පුළුවන් OP1 P0 P2 රොම්බසයක් කියලා. right. ඒක රොම්බසයක් හින්දා මෙන්න මෙතන කෝණය මට කියන්න පුළුවන්. මේ සම්පූර්ණ කෝණය පයි බෙදීම 6යිනේ. එහෙනම් මේ පොඩි කෝණය පයි බෙදීම 12ක් වෙනවා. මොකද මම ඉස්සෙල්ලා කිව්වා රොම්බසයක කෝණ සමච්ඡේදනය වෙනවා කියලා. එහෙනම් මට කියන්න පුළුවන් කවුද? P1 O P0. මෙන්න මේ කෝණය පයි බෙදීම 12ක් කියලා. හරි. දැන් මේ කෝණය පයි බෙදීම 6යි මේ කෝණය පයි බෙදීම 3යි. මෙන්න මේ ලොකු කෝණය සලකන්න. හරි. මෙන්න මේ ලොකු කෝණය අපි එයා ගමු ඇල්ෆා කියලා. හරි. මේ ලොකු කෝණය අපි ගමු ඇල්ෆා කියලා. බලන්න ඇල්ෆා කියන්නේ කවුද කියලා. ඇල්ෆා කියලා කියන්නේ පයි බෙදීම 3 ධන පයි බෙදීම 12. උඩුහරයක් ගත්තොත් මෙයා 4න් වැඩි වෙනවා. අන්න මට එනවා කීයද? 5යි පයි බෙදීම 12 කියලා.
5 බෙදීම 12. right. අපි මෙතන ගමු m කියලා ලක්ෂය. හරි. දැන් බලන්න මේ තියෙන්නේ 5 බෙදීම 12 නම් මට පුළුවන් tan 5 බෙදීම 12 අගය ලියන්න. tan 5 බෙදීම 12 කියන්නේ කවුද? සම්මුඛ පාදය. ඒ කියන්නේ p0m බෙදීම බද්ධ පාදය. බද්ධ පාදයේ OM. හරි. p0m කියන්නේ කවුද? p0m කියන්නේ. right. ඒක අපිට මෙන්න මෙහෙම හොයාගන්න පුළුවන්. z1 සංකීර්ණ සංඛ්‍යාව දීලා තිබ්බේ කවුරු කියලාද? මේ තියෙන්නේ. භාගයේ ධන මූල 3 බෙදීම 2යි කියලා. ඒ කියන්නේ තාත්වික අක්ෂයේ මෙතනට යද්දි මෙතන දුර කොච්චරද? භාගයයි. මෙතනට යද්දි මූල 3 බෙදීම 2යි. හරි. දැන් හොඳට බලා ගන්න. p0m කියන්නේ කවුද? p0m කියලා කියන්නේ මෙන්න මෙයානේ. p0m කියන්නේ මෙතන ඉඳන් මෙතන තියෙන දුර. හරි. දැන් මේ දුර කීයද? මෙයාට සමාන හින්දා මේ දුර 1යි. මෙතන ඉඳන් මෙතනට තියෙන දුර. මෙන්න මේ දුර 1ක් වෙනවා. right. මේ දුර මූල 3 බෙදීම 2යි. මෙන්න මේ උසෙන් කියන්න පුළුවන්. එහෙනම් මෙතන දුර 1 ධන මූල 3 බෙදීම 2යි. right. OM දුර අපි දන්නවා දැන් මෙතන කීයද? භාගයයි කියලා. right. අපිට මේක පොදු හරයක් කරන් සුළු කරන්න තියෙන්නේ කෙලින්ම උත්තර එනවා 2 ධන වර්ගමූල 3යි කියලා. එහෙනම් tan 5 බෙදීම 12 යගේ 2 ධන මූල 3යි. ලියා ගන්න මෙන්න මේ ගාන. ආගම් සටහන මගින් මාපාංක z1 ධන z2 සමානයි මාපාංක z1 ඍණ z2 නම් arg z1 ඍණ arg z2 ගේ මාපාංක සමානයි π බෙදීම 2 වන බව පෙන්වන්න. හරි. මම ගන්නවා z1 සහ z2 කියලා සංකීර්ණ සංඛ්‍යා දෙකක්. මෙන්න මේ වගේ කැමති තැන් දෙකක මම ගන්නවා සංකීර්ණ සංඛ්‍යා දෙකක්. right. මෙතන p1 z1 පිහිටීම මෙතන p2 z2 පිහිටීම. හරි. දැන් සංකීර්ණ සංඛ්‍යා දෙක අරගෙන මම සමාන්තර ආශ්‍රයක් නිර්මාණය කරගන්නවා. මොකද z1 ධන z2 කියන එක නා මට ඕන. ඒ හින්දාම සමාන්තර ආශ්‍රයක් නිර්මාණය කරගන්නවා. right. මෙයා ඔයා කරනවා ඊට පස්සේ මෙයාට සමාන ඉරක් අපි මෙතනින් අඳින්න ඕන. මෙයාට සමාන ඉරක් මෙතනින් ඇඳෙන්න ඕන. ඔන්න සමාන්තර ආශ්‍රය සම්පූර්ණයි. මෙන්න මේ ලක්ෂයෙන් p0 z1 ධන z2 කියන සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙනවා. right. අපිට තව දේවල් කීපයක් තියෙනවා මේක නිර්මාණය කරගන්න. z1ට අදාළ කෝණය. ඒ කියන්නේ මෙන්න මෙයා. අපිට පුළුවන් නම් කරගන්න θ1 කියලා. මෙන්න මේ කෝණය. z2ට අදාළ කෝණය අපිට නම් කරගන්න පුළුවන් θ2 කියලා. හරි. දැන් අපි මේ කරපු දේවල් ටික ලියනවා. මොකද්ද? p1 මගින් z1 සංකීර්ණ සංඛ්‍යාවද p2 මගින් z2 සංකීර්ණ සංඛ්‍යාවද නිරූපණය වේ. හරි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන්
අර කලින් කතන්දරේ මොකද්ද OP1 හා OP2 බද්ධ පාද වන ලෙස ඇති සමාන්තරාශ්‍රයේ මෙතන ඕනේ OP0 විකර්ණයෙන් සමාන්තරාශ්‍රයේ අපි මේ වලින් P0 ශීර්ෂයෙන් කියලිමු. මෙච්චර විස්තර ලියන්න ඕනේ නැහැ. මොකද ඒක පේනවනේ. P0 ශීර්ෂයෙන් Z1 ධන Z2 සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වේ. මෙන්න මෙහෙම මට ලියන්න පුළුවන්. අපි ගාන ඉතුරු ටික හදන්නේ කොහොමද? මේක කලින් ගණන් වගේ නෙවෙයි ටිකක් වෙනස්. බලමු අපි කොහොමද ඉතුරු කොටස් ටික හදන්නේ කියලා. බලන්න දැන් මට ගාන දීලා තියෙනවා මොනවද? Z1 ධන Z2 ගේ මාපාංකය Z1 රින් Z2 ගේ මාපාංකයට සමාන වෙනවා කියලා. right. මොකද්ද මට එකෙන් ගන්න පුළුවන් නිගමනය? බලන්න. මෙයාගේ මෙන්න මේ සමාන්තරාශ්‍රයේ මාපාංක Z1 ධන Z2 කියන්නේ කවුද? හොඳට බලුවොත් එහෙම Z1 ධන Z2 කියලා කියන්නේ මෙන්න මේ පාදේ. කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට යා කරාම හැදෙන්නේ Z1 ධන Z2 ගේ මාපාංකය. ඒ කියන්නේ OP1 නෑ OP0. OP0. හරි. Z1 ඍණ Z2 කියන්නේ කවුද? මෙන්න මේක වැදගත්. බලන්න මේ තියෙන සංකීර්ණ සංඛ්‍යා දෙක අඩු කරලා. සංකීර්ණ සංඛ්‍යා දෙක අඩු කරද්දී මම කියලා දුන්නා පටන් ගන්න තැන ඉඳන් ඉවරන තැනට යා කරන්න කියලා. Z1 කියන පටන් ගෙන Z2 දක්වා යා වෙන්නේ. එහෙනම් මෙන්න මේකට තමයි මෙන්න මේ මම කඩේරෙන් අඳපු රේඛාවට තමයි Z1 ඍණ Z2 ගේ මාපාංකය කියලා කියන්නේ. ඒ කියන්නේ Z1 ඍණ Z2 ගේ දිග. ඒ කියන්නේ මේ තියෙන්නේ කවුද? P1 P2 කියන එක්කෙනා. හරි. එහෙනම් බලන්න මේ දෙන්න සමානයි කියලානේ කියන්නේ. Z1 ධන Z2 සමානයි Z1 රින් Z2 ගේ මාපාංකය. නම් මට මේක ලියන්න පුළුවන් කොහොමද? OP0 සමානයි P1 P2 වේ කියලා. අන්න මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ සමාන්තරාශ්‍රයේ විකර්ණ දෙක සමාන වෙනවා කියලා. මට කියන්න පුළුවන් එනම් සමාන්තරාශ්‍රයේ විකර්ණ එකිනෙක සමාන වෙයි. විකර්ණ එකිනෙක සමාන වෙයි. විකර්ණ එකිනෙක සමාන වෙනවා නම් මට කියන්න පුළුවන් OP1 P0 P2 ඍජුකෝණාශ්‍රයක් කියලා. ඍජුකෝණාශ්‍රයක් කියලා. ඇයි ඍජුකෝණාශ්‍රයක් කියලා කියන්නේ? සමචතුරාශ්‍රයක් කියලා කියන්න බෑද? බෑ. සමචතුරාශ්‍රයක් කියලා කියන්න බෑ. මොකද සමචතුරාශ්‍රයක් කියලා කියන්නේ සාධාරණ අවස්ථාව. ඒ කියන්නේ සාධාරණ නොවන අවස්ථාව. මොකද පාද දෙකකින් සමාන වෙන්නේ. දැන් මේකේ අපිට කියලා නැහැනේ මේ Z1 ගේ මාපාංකය Z2 ගේ මාපාංකය සමාන වෙනවා කියලා. එහෙම දත්තමකුත් නැහැ. ඒ හින්දා මේක සලකන්නේ සමාන මේ ඍජුකෝණාශ්‍රයක් කියලා. මොකද ඍජුකෝණාශ්‍රයක් ගත්තත් අනිවාර්යයෙන් මෙයාගේ විකර්ණ දිගින් සමානයි. ඒ හින්දා අපිට සාධාරණව ගන්න වෙන්නේ මෙයා ඍජුකෝණාශ්‍රයක් කියලා. අපිට පෙන්වන්න කියලා කියන්නේ මේ දෙන්න අඩු කරපුවම ඒ කියන්නේ මෙන්න මේ R Z1 ඒ කියන්නේ θ1 වෙන θ2 ගේ මාපාංකය π බෙදීම දෙකට සමාන වෙනවා කියලා. right. කොහොමද අපි ඒක පෙන්වන්නේ? බලමු කොහොමද ඒක පෙන්වන්නේ කියලා. right. අපිට දීලා තියෙන දත්තත් එක්ක ගණනය කරන්න වෙනවා. දැන් අපි දන්නවා මේ අපි මේ ඇඳලා තියෙන රූපයේ ඇවිල්ලා තියෙන්නේ ඍජුකෝණාශ්‍රයක් කියලා. ඍජුකෝණාශ්‍රයක් නම් බලන්න මේ P2O P1 කියන කෝණය අංශක 90ක් වෙන්න ඕන. P2O P1 කියන කෝණය අංශක 90ක් වෙන්න ඕන. මොකද මෙයා දැන් ඍජුකෝණාශ්‍රයක්.
ත්‍රිකෝණාශ්‍රයක් ඉදන් ඔක වෙන්නේ. හරි. එහෙනම් බලන්න θ1 වෙන θ2 ගත්තොත් එහෙම ඒ කියන්නේ P2O P1 කෝණය කියන්නේ මෙන්න මෙයානේ. මෙන්න මෙයා. මම ලොකුවට ඇඳලා පෙන්නන්න. රයිට්. මේ කෝණය මට ලියන්න පුළුවන් කොහොමද? θ1 වෙන θ2 ගේ මාපාංකය කියලා. ඇයි මාපාංකය කියලා ලිව්වේ? මොකද අඩු කරපුවාම ධනාගයක් එන්න ඕනේ හින්දා. මොකද සමහර අය ගන්න පුළුවන් මෙන්න මෙතන Z1 තියනවා කියලා මෙන්න මෙතන Z2 තියනවා කියලා. එහෙම වුණොත් එහෙම මාපාංකය තමයි සලකන්න වෙන්නේ. ඒ හින්දා තමයි මෙතන මාපාංකයක් දාලා තියෙන්නේ. හරි. එතකොට මෙතන හැටියට ගත්තොත් එහෙනම් මෙයාගේ මාපාංකය පයි බෙදීම දෙකට සමාන වෙනවා. මොකද මෙන්න මේ කෝණය අපි සලකවුවා අංශක 90යි කියලා. ත්‍රිකෝණාශ්‍රයක් හින්දා. හරි. මෙතන එම නිසා කියලා දාන්නේ. ඔව්. එතකොට θ1 කියන්නේ කවුද? θ1 කියලා කියන්නේ arc Z1. අඩු කිරීම arc Z2. අන්න එනවා අංශක 90යි කියලා. මෙන්න මේක තමයි පෙන්වන්න තියෙන්නේ. අපි යමු ඊළඟට. ලියා ගන්න. හතරවෙනි ගන්න. ආගන් සටහනේ P ලක්ෂය මගින් Z සමානයි x ධන 3i සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කරනු ලබයි. වරහන් ඇතුලේ x විශාලයි බිඳුව. right. මෙහි P1 මගින් ඍණ 3i z සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වේ. right. එක P1 හා P2 P හා P1 ලක්ෂ්‍ය ආගන් සටහනේ ලකුණු කරන්න. දෙක anion z වතාවක් 1 ඍණ 3i z වතාවක් 1 ඍණ 3i නිරූපණය කරන P2 ලක්ෂ්‍ය ලබා ගන්න. තුන මූල ලක්ෂ්‍ය ඕනම් P1 O P2 කෝණයෙහි අගය sin inverse 1 බෙදීම වර්ගමූල 10 බව පෙන්වන්න. මෙහි P2 ලක්ෂ්‍ය තාත්වික අක්ෂය මත පිහිටයි නම්
x සමානයි 1 බව අපෝහණය කරන්න. x සමානයි 1 බව අපෝහණය කරන්න. ගාන කියනවා ආගම් සටහනේ කියලා. ඒකට ආගම් සටහන මුලින් අදගෙන ඉන්න ඕන. real z imaginary z ආගම් සටහනේ p ලක්ෂය මගින් z සමාන x ධන 3යි i සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කරනු ලබයි. x විශාලයි බිඳුව. x කියලා කියන්නේ ධන සංඛ්‍යාවක්. එහෙනම් මේ සංකීර්ණ සංඛ්‍යාව තියෙන්නේ ධන පැත්තේ. එහෙනම් අපිට පුළුවන් මේ සංකීර්ණ සංඛ්‍යාව තියෙන තැන x ධන 3යි i නේ. එතකොට x කියලා කියන්නේ මෙන්න මේ වගේ තැනක 3 කියලා කියන්නේ මෙන්න මේ වගේ තැනක කියලා හිතලා මට පුළුවන් සංකීර්ණ සංඛ්‍යාවේ පිහිටීම මෙන්න මේ විදිහේ තැනක ලකුණු කරන්න pz කියලා. හරි. මෙයා මූල ලක්ෂ්‍ය O. අපිට පුළුවන් මේක යා කරගන්න ප්‍රශ්නයක් නැහැ. right. ඊට පස්සේ කවුද කියන්නේ? p1 මගින් ඍණ 3යි iz සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වේ. මුලින්ම හිතන්න z තියෙනවා නම් ඍණ iz කොහොමද වෙන්නේ? මතක ඇති ඍණ iz වෙන්නේ දක්ෂිනාවර්තව අංශක 90ක් භ්‍රමණය වුණාම. ඒ කියන්නේ මතක ඇති අපි මේක කතා කරා මෙන්න මෙතන මම පොඩ්ඩක් ගිහලා පෙන්නන්නම්. මෙන්න මේව සංකීර්ණ සංඛ්‍යාවක් තියෙනවා නම් iz කියන සංකීර්ණ සංඛ්‍යාව ආවේ එයා අංශක 90ක් මේ පැත්තට භ්‍රමණය වුණාම. මෙයා iz. ඍණ iz කියන සංකීර්ණ සංඛ්‍යාව ආවේ දක්ෂිනාවර්තව අංශක 90ක් භ්‍රමණය වුණාම. එහෙනම් මෙතන z නේ තියෙන්නේ. ඍණ iz කියන එක එන්නේ මෙයා අංශක 90ක් දක්ෂිනාවර්තව භ්‍රමණය වුණාම. මෙයා මෙන්න මෙහෙම දක්ෂිනාවර්තව අංශක 90ක් භ්‍රමණය වුණාම තමයි එන්නේ. හැබැයි මෙතන කියන්නේ ඍණ 3යි iz. ඒ කියන්නේ මෙයා 3 ගුණයක් දික් වෙන්න ඕන. මෙන්න මේ වගේ අගයක්. මෙන්න මේ වගේ අගයක් වෙනකන් මෙයා දික් වෙන්න ඕන. හරි. දැන් අපි නිකම්මට මෙතන r කියලා ලකුණු කරොත් එහෙම මෙතන r අගයන් 3කට වෙන් වෙනවා. right. මෙන්න මෙතන තමයි p1 හෙවත් යාළුවා අපිට මේක දීලා තියෙනවද මොකක් හරි කියලා? නෑ නේ නෑ. අපි ගමු මෙන්න මෙහෙම z1 සමානයි ඍණ 3යි i z කියලා. right. එහෙනම් මට මෙතන ලකුණු කරන්න පුළුවන් p1 z1 කියලා. හරි. මෙයාලා r වෙන විදිහට තමයි වෙන් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම තමයි අපිට සංකීර්ණ සංඛ්‍යා දෙක ලකුණු කරන්න වෙන්නේ ආගම සටහනේ. right. ඒක තමයි මුලින්ම කියලා තියෙන්නේ. ඒක හරි. අපි බලමු මේකේ දෙවෙනි කොටස කොහොමද හදන්නේ කියලා. දෙවෙනි කොටස කියන්නේ මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කරන P2 ලක්ෂ්‍ය ලබා ගන්න කියලා. හරි. මම කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. හොඳට බලා ගන්න. z2 කියලා මම ඒව ගන්නවා. z2 සමානයි z වාරයක් 1 ඍණ 3යි i ලෙස ගනිමු කියලා ගන්නවා. මොකද එතකොට යාව පිළිහිටීම අපිට ලකුණු කරන්නවත් ලේසියිනේ. තනි එක්කෙනෙක් විදියට තියෙන්නේ. හරි. දැන් මම බලනවා මෙතන වරහන් පොඩ්ඩක් ප්‍රසාරණය කරගන්න. බලන්න මොකක්ද වෙන්නේ කියලා. මෙතන මට එනවා මෙන්න මෙහෙම සම්බන්ධයක් වරහන් ප්‍රසාරණය කරගන්නවා. අන්න බලන්න මේ තියෙන්නේ අපි ලකුණු කරපු සංකීර්ණ සංඛ්‍යා දෙක. මේ තියෙන්නේ අපි ලකුණු කරපු සංකීර්ණ සංඛ්‍යා දෙක. ඉතින් බලන්න මට මෙන්න මේ ආපු ප්‍රසාරණය ලියා ගන්න පුළුවන්. මම ලකුණු කරපු සංකීර්ණ සංඛ්‍යා දෙකේ එකතුවක් විදිහට මේ z2 කියන එක ලියන්න පුළුවන්. මෙන්න මේ z කියන සංකීර්ණ සංඛ්‍යාව සහ මෙන්න මේ z1 කියන සංකීර්ණ සංඛ්‍යාව එකතුවක් විදිහට. එහෙනම් z2 කියන සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙන්නේ මෙයා බද්ධපාදයක් වෙන විදිහට ඇදගත්ත සමාන්තර ආශ්‍රයේ මෙන්න මෙතන විකර්ණයේ හැදෙන ශීර්ෂය. එහෙනම් මට ලියන්න පුළුවන් සපෝට් විදිහට OP හා OP1
බද්ධ පාද වන සමාන්තරාශ්‍රයේ අපි මෙතනට P2 වෙන්න ගමු. P2 ශීර්ෂයෙන් Z2 සංකීර්ණ සංඛ්‍යාව නෙවෙයි. right. ඔන්න ඔය විදිහට මට ගන්න පුළුවන්. එහෙනම් මට පුළුවන් මේ යාලා බද්ධ පාද වෙන විදිහට සමාන්තරාශ්‍රයක් නිර්මාණය කරගන්න. right. ඔන්න සමාන්තරාශ්‍රය නිර්මාණය කරගත්තා. එහෙනම් එන්න මේ ශීර්ෂයෙන් මට එනවා P2 කියන පිහිටීම Z2. ඒක තමයි අපි දෙවෙනි කොටසේ අහලා තිබ්බේ. ලක්ෂ්‍ය ලබා ගන්න කියලා. ගානේ තුන්වෙනි කොටසේ අහන්නේ මොකක්ද? මූල ලක්ෂ්‍ය ඕනම් P1 O P2 ගේ අගය sin inverse 1/10 මූල 10 බව පෙන්වන්න කියලා කියනවා. මූල ලක්ෂ්‍ය ඕනම් P1 O P2 ගේ අගය. හරි. අපි යමු ඒක බලන්න. P1 O P2. ඒ කියන්නේ මෙන්න මේ කෝණයේ අගය. මෙන්න මේ කෝණයේ අගය මම θ කියලා ගත්තොත් මෙන්න මේ θ කියන එක තමයි sin inverse 1/10 මූල 10 කියලා පෙන්වන්න කියලා කියන්නේ. හරි. අපි බලමු අපිට පෙන්වන්න පුළුවන්ද කොහොමද කියලා. මම හිතන්නේ ඒක නම් අපිට පෙන්වන්න පුළුවන් ලොකු ප්‍රශ්නයක් නැහැ. right. අපිට පුළුවන් මේ තියෙන ඍජු කෝණයේ ත්‍රිකෝණයක් නේ. මේ තියෙන ඍජු කෝණයේ ත්‍රිකෝණයක්. එහෙනම් මට පුළුවන් කෙලින්ම මෙයා ලියන්න කවුද? sin θ කියලා. sin θ සමානයි කවුද? සම්මුඛ පාදය. මෙයා. එයාගේ අගය කවුද? r. මොකද මෙයාත් r නම් මෙයාත් r. මෙදීම කර්ණය. කර්ණය කියන්නේ කවුද? මේ කොටස 3යි r, මේ කොටස r. එහෙනම් මට ලියන්න පුළුවන් 9යි r වර්ගය ධන r වර්ගයේ වර්ගමූලය කියලා. අපිට එනවා r බෙදීම වර්ගමූල 10යි r, r ට r කැපෙනවා. මට එනවා θ සමානයි sin inverse 1 බෙදීම වර්ගමූල 10. ඒ කියන්නේ කවුද? P1 O P2 කියන කෝණය සමාන වෙනවා sin inverse 1 බෙදීම වර්ගමූල 10ට. දැන් මොකක්ද වෙන්නේ කියලා. දැන් වෙන්නේ මේක දිහාම බලා ගන්න. මෙන්න මේ එක්කෙනා තාත්වික අක්ෂයට එනවා. නේ? ඒ කියන්නේ මේ එක්කෙනා තාත්වික අක්ෂයට එන විදිහට තමයි මේ x කියන එක්කෙනාගේ පිහිටීම තියෙන්නේ. හරිද? එහෙනම් මම හිතනවා මෙන්න මේ විදිහට ඔය z කියන එක්කෙනා ඇති මෙන්න මේ විදිහට. ඒ කියන්නේ x ධන 3යි i කියන එක්කෙනා මේ විදිහට ඇති. විකර්ණය මෙන්න මේ විදිහට ඇති. හරි. අනිත් පාදය මෙන්න මේ විදිහට ඇති. අංශ ගණුවකින් දියන්න ඕන මෙයාට. right. මෙන්න මේ විදිහට ඇති. එතකොට ඊටු ටික ගන්දාම විදිහට එන්න ඕන. අපි පොඩ්ඩක් එහාට මෙහාට බලනවා. right. මෙන්න මේ විදිහට එනවා. right. එතකොට මේ P2 කියන ලක්ෂය මෙන්න මේ විකර්ණයේ ලක්ෂය මෙතනට આવොත් මේ රූප සටහන ඇඳින්න ඕන ඔය විදිහට. මෙන්න මෙතන 3 කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒව කොහොමද වෙනස් වෙන්නේ නැති විදිහට නේ තියෙනවා. මෙතන x කියන එක එහෙමම තියෙනවා. right. මෙයා θ වෙනවා. මොකද ඒ වගේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම අංකනේ. ඒ වගේ වෙනසක් වෙන්නේ නැහැ. right. මෙන්න මෙතන තමයි P2 කියන ලක්ෂය තියෙන්නේ. හරි. දැන් හොඳට බලන්න මොකක්ද ඇත්තටම මේකෙන් අපිට ගන්න පුළුවන් දෙය කියලා. right. බලන්න හොඳට. මට පුළුවන් මෙහෙම වුණොත් එහෙම ලියන්න. දැන් මෙන්න මේ කෝණය තමයි කවුද? argz කියලා කියන්නේ. මොකද මෙතන තියෙන්නේ pz කියන සංකීර්ණ සංඛ්‍යාව. බලන්න මට පුළුවන් argz කියන එක ලියන්න
arc z කියන එක ලියන්න පුළුවන්. මේ කෝණේ θ මේ සම්පූර්ණ කෝණේ 90නේ. 90 ඍණ θ කියලා ලියන්න පුළුවන්. මෙන්න මේ රතු පාටේ මම ලකුණු කරපු කෝණය ලියන්න පුළුවන් 90 ඍණ θ කියලා. හරි. arc z කියන එක කොහොමද ලියන්න පුළුවන්? arc z කියන්නේ මෙන්න මේ කෝණයනේ. arc z කියන එක ලියන්න පුළුවන් මට tan වලින්. arc z කියන එක මට ලියන්න පුළුවන් tan වලින්. tan inverse x බෙදීම නෙවෙයි 3 බෙදීම x කියලා. මම ඒක ආවේ කොහොමද කියලා පැහැදිලි කරන්න. මෙතන කෝණේ හිතන්න බීටා කියලා. මෙතන කෝණේ බීටා කියලා හිතන්න. මට පුළුවන් එතන tan බීටා ලියන්න. tan බීටා කියලා කියන්නේ කවුද? සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. ඒ කියන්නේ අපිට මෙතන එනවා සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය આવොත් එහෙම අපිට එන්නේ හරි 3 බෙදීම x. එතකොට බීටා එන්නේ tan inverse 3 බෙදීම x. ඒ කියන්නේ මේක තමයි arc z. බීටා කියලා කියන්නේ මේ කෝණය. ඒ කියන්නේ මේ කෝණය තමයි අපි arc z කියලා කියන්නේ. right. එතන π බෙදීම 2යි ඍණ θ. ඒක කොහොමද අපි ගන්නෙ? ඒක අපිට ගන්න විදිහක් නැහැ. එහෙනම් මම මෙහෙමම තියනවා. මම මේකට ගණිතමය සුළු කිරීමක් දානවා. මොකද්ද මම දාන ගණිතමය සුළු කිරීම? මම දෙපැත්තෙම tan ගන්නවා. මම දෙපැත්තෙම tan ගන්නවා. ඒකට එනවා 3 බෙදීම x සමානයි tan π බෙදීම 2 ඍණ θ. π බෙදීම 2 ඍණ θ. ඒ කියන්නේ මට එනවා 3 බෙදීම x සමානයි cot θ කියලා. මට එනවා 3 බෙදීම x සමානයි cot θ කියලා. අන්න බලන්න. මට ඕන මෙයා එක යට දාලා හරස් වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ cot θ කියන්නේ එක යට tan θ නේ. එතකොට හරස් වැඩි කරොත් එහෙම වෙනවා මට 3යි tan θ සමාන x කියලා. හරි cot θ කියන්නේ එක යට tan θ හරස් වැඩි කරොත් වෙනවා 3යි tan θ සමාන x කියලා. අන්න බලන්න. දැන් tan θ. tan θ කියන්නේ කවුද? මතක ඇති මෙයා ගත්තේ අපි r කියලා. මෙයා ගත්තේ අපි 3ir කියලා. tan කියන්නේ කවුද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේනේ. ඒ කියන්නේ r බෙදීම 3ir සමානයි x. r බෙදීම 3ir සමානයි x. අන්න බලන්න. මෙතන 3ir බෙදීම 3ir 1 කියලා එනවා. අපිට x වලට අග එනවා 1යි කියලා. right හොඳයි. මම මේකවම තවත් ක්‍රමයක් කියලා දෙන්නම් මේක හදන්න. දැන් අපිට කියන්නේ මෙන්න මේ z2 කියන එක්කෙනා මෙන්න මේ z2 කියන එක්කෙනා තාත්වික අක්ෂය මත පිහිටනවා කියලානේ. එහෙනම් මෙයාගේ අතාත්වික කොටස බිඳුව වෙන්න ඕන. මෙයාගේ අතාත්වික කොටස බිඳුව වෙන්න ඕන. right බලන්න මම කරන දේ. මම දන්නවා z කියලා කියන්නේ x ධන 3i කියලා. මම දන්නවා z2 කියලා කියන්නේ z වාරයක් 1 ඍණ 3i කියලා. හරි. එතකොට මම මෙතනට ආදේශ කරනවා මුලින්ම. එතකොට මට එනවා x ධන 3i 1 ඍණ 3i කියලා. අපි වරහන් අයින් කරමු. වරහන් අයින් කරොත් මට එනවා x මෙතන ඍණ 3i වර්ගය අතාත්වික කොටස් ටික කරමු. ඍණ 3ix ධන 3 කියලා එනවා. හරි. එතකොට බලන්න මෙතන සුළු කරන්න අත්‍යවශ්‍ය නැහැ. අපි නිකමට සුළු කරලා තියමු. මෙතන එනවා i වර්ගය කියන්නේ ඍණ 1යිනේ. එතකොට x ධන 9 ධන මෙතන අපිට පුළුවන් i වතාවක් ඍණ x ධන 1 කියලා ගන්න. මේ තමයි z2. දැන් මේ z2 කියන එක කෙනා කොහෙද පිටන්නේ? තාත්වික අක්ෂය මත, real z මත. ඉතින් real z මත පිටනවා නම් එයාගේ අතාත්වික කොටස මොකද වෙන්න ඕන? බිඳුව වෙන්න ඕන. එහෙනම් මට කියන්න පුළුවන් im z2 සමානයි බිඳුව වේ යුතුයි කියලා. right. ඒ කියන්නේ එන්න මෙයා 3 වතාවක් ඍණ x ධන 1
සමානයි බිඳුව වෙන්න ඕන. ඒ කියන්නේ මෙතනින් ගන්න පුළුවන් x සමානයි 1යි කියලා. මේ විදිහටත් ගන්න පුළුවන්. අපෝහණය කියලා තියෙන හින්දා මේ ක්‍රමය තමයි මට නම් හිතෙන්නේ අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ කියලා. හරි. වෙනස් විදිහේ ගණන් කීපයකට යනවා. ඒ කියන්නේ ආගම සටහන නෙවෙයි සංකීර්ණ සංඛ්‍යා සුළු කිරීම ගණන් කීපයකට යනවා. දැන් සංකීර්ණ සංඛ්‍යා ගණන් මේ ටික වැදගත් වෙනවා. මොකද විභාග ගණන් වලත් ඇවිල්ලා තියෙන මේ විදිහේ ගණන්. රයිට්. අපි ලියාගෙන හදමු. ලියන්න අංක 1 z මාපාංක වර්ගය z මාපාංක වර්ගය සමානයි z dot z bar බව පෙන්වන්න මාපාංක කරන z1 z2 bar ගේ වර්ගය අඩු කිරීම z1 ඍණ z2 ගේ වර්ගය සමානයි 1 අඩු කිරීම z1 ගේ වර්ගය වතාවක් 1 අඩු කිරීම z2 ගේ මාපාංකයේ වර්ගය වන බව සාධනය කරන්න. හරි. අපි මේ විදිහේ ගානක් ආවොත් එහෙම x කියන එක කියන්නේ z කියන එක නා x දන iy ආකාරයෙන් ලියාගෙන ඉන්න වෙනවා. මොකද නැත්තම් අපිට මොනවත්ම කරගන්න බෑ. බලන්න මම ගන්නවා z සමානයි x දන iy කියලා. z සමානයි x දන iy ලෙස ගනිමු. හරි. ගත්තා. එහෙම ගද්දී අනිවාර්යෙන් ලියන්න ඕන x, y අයත් තාත්තික අගයන් වලට කියලා. හරි. එහෙනම් z මෙහෙම නම් z බා කවුද වෙන්නේ? z බා කියන එක කෙනා x ඍණ iy වෙනවා. හරි. එතකොට දැන් මුලින්ම මෙයා පෙන්වන්න ඕනේ. right. මෙයාගේ මම ගන්නවා එහෙනම් z වල වර්ගය. z මාපාංකේ වර්ගය. z මාපාංකේ වර්ගය කියන්නේ කවුද? z මාපාංක කියලා කියන්නේ x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය. වර්ගය කියන්නේ එයා වර්ගය. එතකොට මොකද වෙන්නේ? වර්ගමූල ලකුණ අයින් වෙලා මට එනවා x වර්ගය ධන y වර්ගය කියලා. අන්න එයා මම ගන්නවා අංක 1 කියලා. ඊට පස්සේ මම ගන්න ඕන z bar. right. ඒ කියන්නේ x ධන iy වතාවක් x ඍණ iy. කවුද එන්නේ? මට එනවා x වර්ගය ඍණ i වර්ග y. එතනත් මට එන්නේ x වර්ග ධන y වර්ග. අන්න මේ දෙන්න සමානයි. එහෙනම් මට ලියන්න පුළුවන් z මාපාංකයේ වර්ගය සමානයි z bar කියලා. z bar කියලා. දැන් ඊළඟ ගානට යන්න කලින් මේකේ තේරුම හොඳට ඔලුවට දාගන්න ඕන. ඒ කියන්නේ මේක උදව් කරගෙන මේක පෙන්වන්න තියෙන්නේ. ඒ හින්දා මේකේ තේරුම හොඳට ඔලුවට දාගන්න ඕන. මොකක්ද මේකේ තේරුම? මේකේ තේරුම තමයි සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයක වර්ගය තිබ්බොත් අපිට ලියන්න පුළුවන් එක ඒ සංකීර්ණ සංඛ්‍යාව වතාවක් ඒ සංකීර්ණ සංඛ්‍යාවේ භායක කියලා. නැත්නම් ප්‍රතිපදේ. හරිද? ඒක තමයි මේකේ තේරුම. හරිද බලාගන්න. සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයක වර්ගය තිබ්බොත් ඒක මට ලියන්න පුළුවන් ඒ සංකීර්ණ සංඛ්‍යාව වතාවක් ඒ සංකීර්ණ සංඛ්‍යාවේ භායක කියලා. හරි. දැන් මෙතන බලන්න. දැන් මෙතන බැලුවහමත් මොකද්ද තියෙන්නේ? මේ ටික මකලා ඉන්නම්. මෙතන බැලුවහමත් තියෙන්නේ සංකීර්ණ සංඛ්‍යාවක් දීලා එයාගේ මාපාංකය අරගෙන එයාව වර්ග කරලා. මෙතන හොඳට බලන්න.
මේක ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙන්නේ මොකද්ද සංකීර්ණ සංඛ්‍යාවක්. මේක ඇතුලේ තියෙන්නේ අනිවාර්යයෙන්ම සංකීර්ණ සංඛ්‍යාවක්. ඉතින් සංකීර්ණ සංඛ්‍යාවක අරගෙන තියෙන්නේ කවුද? වර්ගයක්. මෙතනත් එහෙමයි. මෙතනත් අරගෙන තියෙන්නේ සංකීර්ණ සංඛ්‍යාවක වර්ගයක්. හරි. එහෙනම් මම මෙයාගේ LHS ගත්තොත් එහෙම මම LHS අරන් සුළු කරගන්න යනවා. LHS අරගෙන මම කරන්නේ මම උඩින් සාධනය කරපු තියරි එක මේකට දානවා. සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකික වර්ගය තිබ්බොත් එයා මට ලියන්න පුළුවන් ඒ සංකීර්ණ සංඛ්‍යාව වතාවක් ඒ සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය කියලා. මෙන්න මෙහෙම මට ලියන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙයා. එහෙනම් මෙයාත් ලියන්න පුළුවන් සංකීර්ණ සංඛ්‍යාව වතාවක් සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිබද්ධය කියලා. මෙතන ගත්තාම මෙතන තියෙන්නේ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකයේ වර්ගයට ගන්න පුළුවන් සම්බන්ධය. ඕනෑම සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයක වර්ගය තිබ්බොත් එයා මට ලියා ගන්න පුළුවන් ඒ සංකීර්ණ සංඛ්‍යාව වතාවක් එයාගේම භාගක කියලා. එහෙනම් දැන් මෙතන තියෙන්නේ මේ මාපාංකය ඇතුලේ සංකීර්ණ සංඛ්‍යාවක්. හරිද? එතකොට මේ තියෙන්නේ සමස්තය සලකවුවොත් එහෙම සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයේ වර්ගය. එහෙනම් මට මේ ක්‍රමයේ දාන්න පුළුවන්. සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකයේ වර්ගය කියලා කියන්නේ එයා මට ලියා ගන්න පුළුවන් ඇතුලේ තියෙන සංකීර්ණ සංඛ්‍යාව වතාවක් හරි ඒ සංකීර්ණ සංඛ්‍යාවේ භාගක කියලා. ඒ වගේ මෙතන එකත් මට එහෙම ලියා ගන්න පුළුවන්. මේ සංකීර්ණ සංඛ්‍යාව වතාවක් මෙයාගේ භාගක. හරි. දැන් අපි සංකීර්ණ සංඛ්‍යාවල භාගක ආපුවම සුළු කරන විදිහක් ගැන කතා කරා පළවෙනි දවසේ කරපු සංකීර්ණ සංඛ්‍යාවල ලක්ෂණ හරි ඒ වගේ මාතෘකාවක් කරපු. මතක ඇති ඒ කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවකට මෙන්න මෙහෙම භාගකක් වැදුනොත් එහෙම මට මේක වෙන වෙනම විදිහට ගහලා ගන්න පුළුවන්. හරිද? වෙන වෙනම විදිහට මට ගහලා ඒ කියන්නේ වෙන වෙනම විදිහට මට සලකලා ගන්න පුළුවන්. හරි. ඒ තියරි එක ඒවත් ඒ කියන්නේ ඒ තියරි එකම මෙතනදී පාවිච්චි කරනවා. කොහොමද ඒක පාවිච්චි කරන්නේ කියලා බලන්න. මෙතන ප්‍රශ්නයක් නැහැ. මෙතන එන්නේ එක රින Z1 Z2 බා. මෙතනට මම වෙන වෙනම බා දාගෙන යනවා. ඒ කියන්නේ මේක ලොකු භාගයක්නේ. මම මේ දෙන්නට වෙන වෙනම බා දාගෙන යනවා. වෙන වෙනම බා දාද්දි බලන්න මොකද වෙන්නේ කියලා. එකේ බා කියන්නේ එකම තමයි. මෙතන එනවා Z1 බා Z2 ගේ ඩබල් බා එකක් එනවා. ඒ කියන්නේ බා. ඒ කියන්නේ ප්‍රතිපදේ අරන් ආය ප්‍රතිපදේ ගන්න ඕනේ. ඒ කියන්නේ ආයෙත් එන්නේ සංකීර්ණ සංඛ්‍යාවමයි. ඒ හින්දා මම ඒක ලියන්න යන්නේ නැහැ. right. මෙතන එනවා Z1 රින Z2. මෙතන එනවා Z1 බා රින Z2 බා. දැන් මොකද්ද වෙන්නේ? දැන් ඉතින් මට කරන්න තියෙන්නේ මෙයාගේ වරහන් ප්‍රසාරණය කරන එක. right. මට එනවා 1 රින Z1 බා Z2 රින Z1 Z2 බා ධන Z1 Z1 බා Z2 Z2 බා. ඔන්නෝක තමයි පළවෙනි වරහන් ප්‍රසාරණය කරගුවාම අපිට එන්නේ. දෙවෙනි වරහන් ප්‍රසාරණය කරමු. ඍණ ලකුණකුත් එක්ක අරගෙන යමු. Z1 බා ධන Z1 Z2 බා ධන Z2 Z1 බා ඍණ Z2 Z2 බා. මොනවද තමයි අපිට වරහන් ප්‍රසාරණය කරගුවාම එන්නේ. දැන් බලමු මොනවද සුළු වෙන්නේ කියලා. හරි. බලන්න මොනවද සුළු වෙන්නේ කියලා. මෙතන දෙනවා ඍණ Z1 Z2 බා. එයාට මෙතන Z1 Z2 බා කියන එක කෙනා සුළු වෙලා යනවා. right. මෙතන තියෙනවා Z1 බා Z2 කියලා. මෙතනත් තියෙනවා Z1 බා Z2 කියලා. එහෙනම් මෙයාට මෙන්න මෙයා
සුළු වෙලා යනවා. හරි. ඉතින් ඒ දෙන්න තමයි සුළු වෙන්නේ. හරි. එතකොට ඉතුරු වෙනවනේ සෙට් එකක්. ඒ ඉතුරු වෙන සෙට් එක කොහොමද ලියන්නේ? හොඳට බලා ගන්න. මෙන්න මෙතන ආයි ගත්තොත් අපි පොඩ්ඩක් පිළිවෙලට ලියාගමුකෝ. එතකොට තව පැහැදිලි කරගන්න ලීසි. මෙන්න මෙතන එනවා Z1 උයි Z1 ගේ භාජකයි. මෙතන එනවා Z2 උයි Z2 ගේ භාජකයි. මෙතන එන ආයත පිළිවෙලට ලියාගත්තොත් එහෙම මෙතන එනවා Z1 උයි Z1 ගේ භාජකයි Z2 උයි Z2 ගේ භාජකයි. දැන් අපි මෙතන ගත්තොත් එහෙම මේ ක්‍රමයේ ආයෙත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද? සංකීර්ණ සංඛ්‍යාවක එයාගේ භාජකයි තිබ්බොත් මට ලියන්න පුළුවන් එයා සංකීර්ණ සංඛ්‍යාවේ වර්ගය කියලා. එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් මේ තියෙන්නේ Z1 ගේ මාපාංකයේ වර්ගය කියලා. එයා ලියන්න පුළුවන් Z2 ගේ මාපාංකයේ වර්ගය කියලා. මෙයා ලියන්න පුළුවන් Z1 ගේ මාපාංකයේ වර්ගය කියලා. මෙයා ලියන්න පුළුවන් Z2 ගේ මාපාංකයේ වර්ගය කියලා. හරි. දැන් ඉතින් මෙයා ගත්තොත් මේ තියෙන්නේ සාමාන්‍ය මේ ප්‍රසාරණය. ඒ කියන්නේ මට මෙයාව ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊළඟ පිටුවේ ඒක ලියලා වෙන්නම්. දැන් මට ආවේ මෙහෙමනේ. එක ඍණ Z1 මාපාංක වර්ගය ඍණ මේ දෙන්නගෙන් ගන්නවා Z2 මාපාංක වර්ගයක් පොදුවට. දෙවෙනියට ඉතුරු වෙච්ච දෙන්නගෙන්. එතකොට එතන ඉන්නේ එක ඍණ Z1 මාපාංක වර්ගයක්. එතකොට මෙතනක් තියෙනවා එයාලා පොදුවට ගන්න පුළුවන්. එතන එකක් ඉතුරු වෙනවා. එක ඍණ Z2 මාපාංක වර්ගයක් එනවා. එන්න මේක තමයි අන්තිම උත්තරේ. RHS කියලා ලියලා තියන්න. තව මේ විදිහම ගානක් දෙන්න. මේක තනියම try කරලා බලන්න හිතෙtti. ලියා ගන්න. Z මාපාංකයේ වර්ගය සමානයි Z bar බව පෙන්වන්න. එතන ලියන්න එක දාන Z1 Z2 bar ගේ වර්ගය සමානයි නෑ සමානයි නෙවෙයි දාන Z1 ඍණ Z2 ගේ මාපාංකයේ වර්ගය සමානයි එක දාන Z1 ගේ මාපාංකයේ වර්ගය වතාවක් එක දාන Z2 ගේ මාපාංකයේ වර්ගය බව සාධනය කරන්න. කලින් ගාන වගේමයි ගාන ඍණ ලකුණු වල වෙනසක් විතරයි තියෙන්නේ. try එක දාලා බලන්න මේ ගාන තනියම හදන්න. right. ඉඩ තියාගන්න සාමාන්‍යයෙන් කලින් ගානට කියපු විදිහම අපි යමු තුන්වෙනි ගානට. ලියා ගන්න තුන්වෙනි ගාන. Z මාපාංක වර්ගය සමානයි Z dot Z bar බව හා Z ධන Z bar සමානයි දෙකයි real Z වන බව සාධනය කරන්න. හරි. යටෙන් යන්න. Z1 හා Z2 යනු ඕනෑම සංකීර්ණ යන ඕනෑම සංකීර්ණ සංඛ්‍යා දෙකක් සඳහා Z1 ධන
Z2 ගේ මාපාංකයේ වර්ගය සමානයි Z1 මාපාංක වර්ගය ධන Z2 මාපාංක වර්ගය ධන 2යි real Z1 dot Z2 බව පෙන්වන්න යටල යන Z1 ඍණ Z2 මාපාංකයේ වර්ගය සඳහාද එවැනිම ප්‍රකාශනයක් ලියා දක්වා Z1 ධන Z2 ගේ මාපාංක වර්ගය ධන Z1 ඍණ Z2 ගේ මාපාංක වර්ගය සමානයි 2යි Z1 මාපාංක වර්ගය ධන Z2 මාපාංක වර්ගය වන බව පෙන්වන්න හරි එතකොට ගානේ කොටස් තුනක් තියෙනවා මේ කොටස් තුන පිළිවෙලට වෙන වෙනම හදන්න බලන්න නෑ මම මේක ටක් ගාලා හදලා පෙන්නන්නම් අපිට පුළුවන් z කියන එක්කෙනාව ගන්න x ධන iy කියලා z සමානයි x ධන iy ලෙස ගනිමු එතකොට z බා කියන එක්කෙනා x ඍණ iy වෙනවා මුලින්ම අපි ගත්තොත් එimhe z වල මාපාංකය එනවා x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය මාපාංකයේ වර්ගය සලකවුවොත් එimhe අපිට එනවා x වර්ගය ධන y වර්ගය කියලා ඊට පස්සේ අපි ගත්තොත් එimhe z බා x ධන iy වතාවක් x ඍණ iy කියන්නේ x වර්ග ඍණ i වර්ග y වර්ග අපිට එනවා x වර්ගය ධන y වර්ගය කියලා අංක 2 right අපිට මේ දෙකෙන් කියන්න පුළුවන් එක සමානයි 2 ඒ කියන්නේ z මාපාංකයේ වර්ගය සමානයි z බා කියලා ඊට පස්සේ අපි z සහ z බා කියන සංකීර්ණ සංඛ්‍යා දෙක එකතු කරොත් එහෙම අපිට මොකක්ද එන්නේ කියලා බලමු right අපි ගත්තොත් එහෙම z ධන z බා අපිට එන්නේ x ධන iy ධන x ඍණ iy iy ට iy කියන දෙන්න කැපිලා යනවා අපිට එනවා 2x කියලා right අපි දන්නවා real z වල real part එක කවුද x කියලා අපි දන්නවා එහෙනම් මට මේ x වෙනුවට දාන්න පුළුවන් real z කියලා right අපිට ඒ උත්තරේ ගන්න පුළුවන් ඒක ලොකු ප්‍රශ්නයක් නෑ ඒක සාමාන්‍ය විදිහට අපිට ගන්න පුළුවන් බලන්න මෙන්න මේක දිහා Z1 හා Z2 යන ඕනෑම සංකීර්ණ සංඛ්‍යා දෙකක් සඳහා Z1 ධන Z2 මාපාංකයේ වර්ගය සමානයි මෙන්න මෙයා බව පෙන්වන්න කියලා තියෙනවා මේකත් කලින් වගේම තමයි මොකද්ද කලින් වගේම කියලා කිව්වේ කලින් වගේම කියලා කිව්වේ දැන් මෙතන තියෙන්නේ මොකද්ද සංකීර්ණ සංඛ්‍යාවක වර්ගයක් සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයක වර්ගයක් සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකයේ වර්ගය මට ලියන්න පුළුවන් සංකීර්ණ සංඛ්‍යාව වතාවක් ඒ සංකීර්ණ සංඛ්‍යාවේ භායක කියලා එහෙනම් මම මෙයාගේ LHS අරගෙන ඒ විදිහට මම ලියා ගන්න යනවා. හරි. බලමු අපිට කොහොමද හදන්න පුළුවන් කියලා. right මම මේ ටික මකලා දාන්නම්. මට පුළුවන් මෙයාගේ LHS ගන්න. LHS වල තියෙන්නේ Z1 ධන Z2 වල මාපාංකයේ වර්ගයනේ. එහෙනම් මට යාව ලියන්න පුළුවන් සංකීර්ණ සංඛ්‍යාව වතාවක් සංකීර්ණ සංඛ්‍යාවේ භායක කියලා. හරි. දැන් මට මොකද්ද කරන්න පුළුවන්? මට කරන්න පුළුවන් මෙයාට වෙන වෙනම බා දාන්න. Z1 ධන Z2 මෙතන දාන්න පුළුවන් Z1 බා ධන Z2 බා කියලා.
right දැන් අපිට තියෙන වරහන් අයින් කරන්න මට එනවා z1 z1 bar z1 z2 bar z2 z1 bar z2 z2 bar කියලා right මෙතන බලන්න z1 z1 bar එයා මට ලියන්න පුළුවන් z1 ගේ මාපාංක වර්ගය කියලා මෙයා මට ලියන්න පුළුවන් z2 ගේ මාපාංක වර්ගය කියලා මෙන්න මේ දෙන්නට මොකද කරන්නේ බලන්න මේ දෙන්නගේ මම මෙහා ගන්නවා z1 z2 bar කියලා මෙන්න මෙයාව මට ලියන්න පුළුවන් මෙන්න මෙයා දිහා හොඳට බලන්න මෙතන තියෙන්නේ z2 z1 bar මෙයා මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම z1 z2 ගේ bar එකේ භාගය මේ දෙන්න සමානයි මොකද සංකීර්ණ සංඛ්‍යාවක bar එක තිබ්බම වෙන වෙනම දාන්න පුළුවන් නේ දැන් මෙයා සුළු කරොත් මට එන්නේ z1 bar z2 double bar z2 double bar කියන්නේ z1 bar z2 ඒ කියන්නේ මෙයාම එනවා එහෙනම් මට මෙයාව ලියන්න පුළුවන් z1 z2 bar ගේ bar එක කියලා ඇයි මම එහෙම ලිව්වේ එහෙම ලියන්න හේතුව තමයි බලන්න සංකීර්ණ සංඛ්‍යාවක් සහ සංකීර්ණ සංඛ්‍යාවේ bar එක එකතු කරපුවාම මට එන්නේ දෙවතාවක් එයාගේ රියල් පාර්ට් එක දෙවතාවක් ඒ සංකීර්ණ සංඛ්‍යාවේ රියල් පාර්ට් එක දැන් මෙතනත් බලන්නකෝ මේ රියල් තියෙන්නේ කවුද සංකීර්ණ සංඛ්‍යාවක් සහ ඒ සංකීර්ණ සංඛ්‍යාවේ bar එක එහෙනම් මෙතනින් එන්නේ රියල් z1 z2 bar මෙතනින් අපිට උත්තරේ එන්න ඕන කැලි දෙක ඇවිල්ලා තියෙනවා right එතකොට මම හිතන්නේ අපිට පෙන්වන්න ඕන උත්තරේ ඇවිල්ලා ඔව් අපිට පුළුවන් මේක මේ විදිහට මෙතන දෙක ඉලක්කමකුත් එන්න ඕන මේ සංකීර්ණ සංඛ්‍යාවක් සහ සංකීර්ණ සංඛ්‍යාව භාගය එකතු කරපුවම එන්නේ 2යි රියල් z කියලා 2යි රියල් z කියලා එතකොට මෙතන දෙක ඉලක්කමකුත් එක්ක තමයි අන්තිම උත්තරේ එන්න ඕන දැන් මම එතනින් ආපු සම්බන්ධය ගන්නවා 1 කියලා එතනින් ආපු සම්බන්ධය ගන්නවා 1 කියලා ඊට පස්සේ මට තියෙනවා z1 ඍණ z2 ගත්තාම එන එක ලියන්න ඒක පුළුවන් හිතලා ලියන්න මේක රටාවක්ම මෙතන ඍණ ආවොත් මොකක් වෙයිද කියලා අපිට වෙන්න පුළුවන් එකම දේ තමයි මේ දෙන්න එහෙම වෙනවා මේ දෙන්න වර්ග දෙකක් හින්දා මෙතන ඍණ එනවා අපිට ඒක හිතලා ගන්න පුළුවන් right අපි මෙන්න මේ විදිහට මේ දෙන්න ගන්න පුළුවන් right අපිට ඕන මේක හරියද කියලා බලන්න පුළුවන් අන්තිම උත්තරය අරගෙන අන්තිම උත්තරය ඇටියට මොකද්ද කරන්න ඕන අපි මේ දෙන්න එකතු කරලා බලන්න මේ දෙන්න එකතු කරොත් එහෙම වෙන්නේ z1 ධන z2 මාපාංක වර්ගය z1 ඍණ z2 මාපාංක වර්ගය මේ දෙන්න කැපිලා යනවා දෙවතාවක් z1 මාපාංක වර්ගය ධන z2 මාපාංක වර්ගය කියලා අපිට පෙන්වන්න තියෙන උත්තරේ එනවා. ඒ කියන්නේ අපි මෙන්න මෙතන ලිව ප්‍රකාශනය නිවැරදි කියන එක. තවත් ගණන් දෙකක් තියෙනවා මේ ගණන් දෙක එකක් පොඩි ගාණක් අනිත් එක ලොකු ගාණක්. ගෙදරදී try කරලා බලන්න මේ ගාණ හදන්න. right හතරවෙනි ගාණ මෙන්න මේක try එකක් දාලා බලන්න ගෙදරදී හදන්න. මේක පස්වෙනි ගාන මේකත් try එකක් දාන්න ගෙදරදී හදලා බලන්න